තෙරුවන් සරණයි. දුවල පුතාලා ඇතුළු නිවසේ සියලුම දෙනාට අද අපි ඉගෙනුම් කටයුතු වලින් පොඩ්ඩක් ඉවතට ගිහිල්ලා වෙනත් කටයුත්තකට තමයි සූදානම් වෙන්නේ නේද? අපි හැමෝම දන්නවා හෙට වෙසක් පුර 15ක පෝය දවස. එතකොට මේ වෙසක් පෝය නිමිති කොටගෙන අපි බෞද්ධ ජනතාව විසින් විවිධ ආගමික වැඩසටහන් පවත්වනවා. ඒ අපිට මේ අවුරුද්දේ සිදු කරන්න බැරි වෙනවා. රටේ තියෙන අයහපත් තත්ත්වයක් එක්ක. ඒ හින්දා අපි නිවසේ ඉඳලා අපිට පුළුවන් ප්‍රමාණයෙන් ඒට දායක වෙන්න තමයි සූදානම් වෙන්නේ. දැන් පුතාලා දන්නවා ඉස්කෝලේ පැවැත්වුවා නම් එහෙම අද වගේ දවසක කියන්නේ හෙට පෝය අද අපි පාසල් යනවා. එහෙනම් මේ වෙලාවටම දැන් වෙලාව 7:35 වුණා විතරයි. අපි ඉස්කෝලේ පෙර පෝය වැඩසටහනට සහභාගී වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ අපි මේ පවත්වන පන්ති මාලාවත් එක්කම පෙර පෝය වැඩසටහනක් කරොත් හොඳයි කියලා. ඉතින් ඒකට හරිම සතුටුයි. පුතාලාගේ අම්මලා තාත්තලා ඉතා කෙටි දැනුම් දීමකින් ඉතාමත් හොඳට ඔබ සැම සූදානම් කරලා තියෙනවා. එහෙනම් අපි වෙසක් පෝය ගැන දන්නව නේද පුතේ? ඔයගොල්ලෝ හැමෝම වෙසක් පෝය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ අසිරිමත් සිදුවීම් 3ක් සිදු වෙච්ච දවසක් මුල් කරගෙන තමයි අපි වෙසක් උත්සවය පවත්වන්නේ. ඒ කියන්නේ සිදුහත් කුමාර උත්පත්තිය, බෝසතාණන් වහන්සේගේ බුදු වීම සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම කියන මංගල්‍ය 3 හේතු කරගෙන අපි වෙසක් පෝය දවස සමරනවා. එහෙනම් අපි මේ පින්බර කටයුත්ත අපි ආරම්භ කරමු. හැමෝම සූදානම් වෙන්න. පංචශීලය සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී
සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තෙරුවන් වන්දනාව සිද්ධ කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්ඡත්තං වේදිතම්බෝ විඤ්ඤූහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි අද්භූතය පන්සිල් සමාදන් වුණා. ඊට පස්සේ අද මම පුතාලට පුංචි ජාතක කතාවක් ගැන තමයි කියලා දෙන්න යන්නේ. අපි දන්නවා ඔයගොල්ලෝ අහලා ඇති අම්මලා තාත්තලා අච්චිලා සීයලා කියලා ඇති නැත්නම් රේඩියෝ එකේ ටීවී එකේ කියනවා ඇහිලා ඇති නේද? 550 ජාතක පොත තියෙනවා. ජාතක කතා 550ක් තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේ එක එක ආත්ම භාවයන් වල ඉපදිච්ච කතාවස්තු තමයි මේ ජාතක කතා වල සඳහන් වෙන්නේ. ඉතින් ඒ අතරින් පුංචි ජාතක කතාවක් මම අද තෝරගත්ත පුතාලට කියලා දෙන්න. ඒක හොඳට බලාගෙන කතන්දරය අහගෙන ඉඳලා පුතාලා අදහසක් ලබා ගන්න. මම කිසි දෙයක් කියන්නේ මම පුතාලට මේකෙන් එක පෙන්නන්නම්. එතකොට ඒකේ Tamanට වැදගත් පණිවිඩයක් දෙනවා. හැම ජාතක කතා වස්තුවකින්ම අපිට වැදගත් පණිවිඩයක් ලබා දෙනවා. එතකොට ඒවා අපි පිළිපැදලා අපේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. බලමු එහෙනම්.
පුංචි අපට බෝසත් කතා. වට්ටක ජාතකය සත් මේ බොවිඳු ඇහුණා නේද පුතේ? අත උස්සන්න පොඩ්ඩක් ඇහුණා නම් බොවිඳු. හරි පුතේ. හරි. නෑ මම මියුට් කළා. සත්‍යක්‍රියාවක බලය භාග්‍යවතුන් වහන්සේ මගධේ චාරිකාවේ වඩින අතර පිණ්ඩපාතෙන් පසු වනාන්තරයේ දෙසට සංඝයා පිරිවරා වැඩම කළා. වනාන්තරයට පිවිසිලා රුක් සෙවණේ වාඩි වෙලා භාවනාවට සමවැදුණා. මේ මොහොතේ භික්ෂුන් වහන්සේලා සිටි තැනට නුදුරින් ඉටි හැටියෙම ලැබුගින්නක් පැන නැග්ගා. ටිකෙන් ටික ඒ ගිනි දැල් පැතිරිලා මහා ගිනි ජාලාවක් බවට පත් වුණා. සුළු කාලයක් ඇතුළත භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සංඝයාව ඒ ගින්න ආත්පසින්ම වට කරගත්තා. කිසි කෙනෙකුට බේරිලා පැනගන්නවත් ඉඩක් ලැබුණේ නැහැ. ඈතින් සිටි සමහර සංඝයා වහන්සේලාට දුම් ගඳ දැනිලා භාවනාවෙන් නැගිට්ටා. ඔබ වහන්සේට දුම් ගඳක් දැනෙන්නේ නැද්ද? එහෙමයි ආයුෂ්මතනි. ලැබුගින්නක් වගේ. හැම පිච්චෙන තරම් රස්නේ. අහන්න ගින්න අර පැත්තේ. අපි ඉක්මනට ඇතුළට දුවමු. ඉක්මන් කරමු. හැමෝම එන්න. එන්න. ඉක්මන් කරන්න. මොකක්ද ඒ සද්දේ? කවුද කෑ ගහන්නේ? නමෝ බුද්ධාය. මහා ලැබුගින්නක් මේ පැත්තට පැතිරෙනවා. ආයුෂ්මතනි දුවමු. ඔව් ලැබුගින්න. ඉක්මනට දුවමු. අපි පිටින් බේරලා යමු. මිනිත්තු කිහිපයක් තුළ භික්ෂුන් වහන්සේලා ගින්න මැදට එක්රොක් වුණා. පෘථග්ජන භික්ෂූන් බයට පත් වෙලා පැනගන්න ක්‍රමයක් නැතුව කලබල වුණා. අනේ ආයුෂ්පතුනි මේ ගින්න ටිකකින් අපව පුච්චාවේ. අපි කොහොමද පැනගන්නේ? අනේ ස්වාමින් වහන්සේ මට බය හිතෙනවා. නමුත් මේ වගේ ගින්නට පිච්චිලා මේ සසරේ අපි කීවරක් මැරිලා ඇද්ද? දැන් නම් පැනගන්න ක්‍රමයක්වත් නැහැ. බුදු වදන සත්‍යයක්මයි. ගින්න අපි දිහාට පැතිරෙනවා. එන්නම අප දිහාට පැතිරෙනවා. අනේ කවුරු හරි මේ ගින්න නවත්තන්න උත්සාහ කරන්න. අපි මේ ගින්න වළක්වන්න දෙයක් හොයමුද? මෙහෙම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ගින්න නිවන්න මොනවා හරි දාමු. ඔබ මොනවා ගින්නට දැම්මත් දැන් නම් ගින්න වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. එහෙම කියලා බෑ. මොකුත් නොකර ඉන්නවට වඩා මොනවා හරි කරන එක හොඳයි. නැත්තම් මේ ගින්නෙන් අපි සියලු දෙනාම විනාශ වෙයි. ආයුෂ්පතුනි ඔය කලබලේ නවත්තන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ දස් බලධාරි බුදු සමිඳුන් බව අමතක වුණාද? බුද්ධ බලය ගැන ඔබට අමතකද? අනේ ඇත්තමයි. භාග්‍යවතුන් වහන්සේ අපිව බේරගනීවි. ආයුෂ්මතුන් වහන්සේ මේ වෙලාවේ පවා අපි බාහිර පීඩක් හොයලා වැඩක් නැහැ. ඒක හරියට ඉර ඉස්සරහට වෙලා එළිය හොයනවා වගේ. වෙරළට වෙලා සමුද්‍ර සොයනවා වගේ. මෝඩ වැඩක්. හරි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපිට මොකද දැන් කරන්න කියන්නේ? තව ටිකකින් අපිට ගිනි ඇවිලෙයි. අපි මොකොත් නොකළොත් භාග්‍යවතුන් වහන්සේට අනතුරක් වෙයි. බය වෙන්න එපා ආයුෂ්මතුනි. භාග්‍යවතුන් වහන්සේට මුකුත් වෙන්නේ නැහැ. බය වුණාම භාග්‍යවතුන් වහන්සේ වදාලේ අපිට බුදුගුණ සිහි කරන්න කියලායි. කලබල වෙන්න නෙමෙයි. අපි ඉක්මනට උන්වහන්සේ ළඟට යමු. එහෙමයි ස්වාමීනි එහෙමයි. භික්ෂුන් වහන්සේලාට බුදුගුණ සිහි වුණාම සිහිය උපන්නා. ඉතිපිසෝ භගවාන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සුළං සැරට බුරබුරා ගිනි දැල් නැගුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ සිටින තැන සිට අඩි 70ක් පමණ මට්ටමේ මහා අසිරිමත් ලෙස ගිනි නිවී ගියා. උඩුවත්තක් ජලයට වැටුණා වගේ සුළු මොහොතකින් මහා ගිනි කඳ නිවී ගියා. අඩි 70ක වටරවුමෙන් එහා භූමියට ගින්න සීමා වුණා. සම්බුදු තෙදබල දැනුණු භික්ෂුන් වහන්සේලා මහත් ශ්‍රද්ධාවෙන් බුදු ගුණයට ප්‍රශංසා කළා. නමෝ බුද්ධාය. බුදු ගුණ නම් හරිම පුදුමයි. සිත් පිට නැති ගිනි දැල් වලට පවා භාග්‍යවතුන් වහන්සේ ළඟට ලං වෙන්න බැරිව ගියා. ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ මහානුභාව සම්පන්න වනසේක. භික්ෂුන් වහන්සේලාගේ කතාව භාග්‍යවතුන් වහන්සේට ඇහුණා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මේ අසිරිමත් සිදුවීම් මුල් වුණ අතීත කතාව දේශනා කළා.
පින්වත් මහණෙනි මේ ප්‍රදේශයේ ඇවලුණු ලැවුකින්න මෙසේ නිවී ගියේ මාගේ බුද්ධ බලය යොදවා නොවේ. මාගේ අතීත ජීවිතයක කළ සත්‍යක්‍රියාවක බලයෙන් තමයි එය සිද්ධ වුණේ. ඉතා ඉඳලා ඒ සත්‍ය බලයෙන් මේ ප්‍රදේශයට කවදාවත් ගිනි ඇවිලුනේ නැහැ. මේ කල්පයටම මේ ප්‍රාතිහාර්ය පවතිනවා. ඈත අතීතයේ මගධ ජනපදයේ මහා වනාන්තරයේ රූස ගස් වලින් වට වූ බිමක වටකුරුළු ජෝඩුවක් වාසය කළා. ඇතුළට වෙලා ඉන්න පැටියෝ මං ඔයාව ඉක්මනට ලොකු කරන්නම්. වටකුරුළු පියා කෑම හොයාගෙන පියඹන් එද්දී කිරිල්ල පැටවුන් රකිමින් කැදැල්ලේම ඉන්නවා ඌ දැක්කා. කිරිල්ලියේ මං ආවා. දැන් කොහොමද අපේ පැටියා? ඉතිරිව ගන්න ළඟයි යදනා. මට හරි සතුටුයි කිරිල්ලියේ. අපිට ඉක්මනට පුංචි මූණ දැක ගන්න ලැබෙවි නේද? කුරුළු ජෝඩුව පුංචි පැටියව දැක ගන්න ආසාවෙන් දරු සෙනෙහසින් පිරුණු හදවතේ බලාපොරොත්තු දල්වාගෙන හිටියා. නමුත් ඔවුන්ට මහා අවාසනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එදා හිටි හැටියේම ලැබුගින්නක් ඇවිලුණා. ඒ දවසේම වටකුරුළු පැටියා බිත්තරේ පුපුරාගෙන එළියට ආවා. යන්දම් මං එළියට ආවා. අම්මේ තාත්තේ මං ආවා. පුදුමාකාර දුක්බර අවස්ථාවකට වටකුරුල්ල මුහුණ දුන්නා. ලැබුගින්න පැතිරෙද්දී අනිත් කුරුල්ලන් එක්කම මේ වටකුරුළු ජෝඩුවටත් මරණ බයෙන් පැනලා යන්න සිද්ධ වුණා. එයාලට වටු පැටියාව බේර ගන්න නම් ක්‍රමයක් නැහැ. කිරිල්ලියේ අපි ඉක්මනට පියාඹමු. අපේ පැටියා පිටරින් ඇවිත් නෑනේ. අනේ පැටියෝ අපිට සමා වෙන්න. අනේ පැටියෝ අපිට ඔයාව බේර ගන්න විදියක් නෑ. අනේ පැටියෝ අනේ අපේ බේර ගන්න විදියක් නෑ. අනේ පැටියෝ. අහිංසක පුංචි වටු පැටියා කටුවෙන් එළියට ඇවිත් තාම පිහාට ඇවිල්ලත් නැහැ. පුංචි කකුල් වගේම අත්තටු දෙක තාම සවිමත් නැහැ. මැරෙන්න දාලා ගියා වගේ. පැටියට ගිනි ගොඩට මූණ දෙන්න සිද්ධ වුණා. අම්මේ තාත්තේ මට අත්තර තිබ්බනම් මම ඉගිල්ලලා යනවා. මගේ කකුල් හයිය වුණා නම් ඇවිදලා හරි බේරෙනවා. එහෙම වුණා නම් මරණය මන් ළඟට එනකම් මේ විදිහට බලන් ඉන්න ඕනේ නෑ. වටු පැටියා තමන්ට උරුම වෙලා තියෙන ඉරණම ගැන කල්පනා කළා. පුංචි තමාට ඉන්න මැද පිළිස්සෙන වෙනව නේද කියලා. අපේ අම්මයි තාත්තයි මරණ බයෙන් මාව දාලා පැනලා ගියා. මට දැන් බාහිර කිසිවෙකුගෙන් පිහිටක් ලැබෙන්නේ නැහැ. දැන් මම මොකද කරන්නේ? මෙතන මෙහෙම ඉන්න බෑ. රත් වෙනවා. මම මොකද කරන්නේ? මං වටේටම ගින්දර. අතීත ජීවිත තුලදී රැස් කරන ලද පාරමිතා නම් වූ මහා පින් බලයෙන් යුතු මේ බෝසත් වටකුරුළු පැටියා සිත පාලනය කළා. සත්‍යයේ කුසලයේ බලය ලෝකේ හැමදා තිබෙන සනාතන දෙයක් බව සිහිපත් කළා. මට කවුරුත් උදව් කරන්නේ නැත්නම් මම්ම මට උදව් කරගන්න ඕනේ. වටු පැටියා අතීතයේ පින්නිවන් පාවදාල බුදුරජාණන් වහන්සේලාගේ මහා පින් බලය ගැන සිහිපත් කළා. කුසලයේ ධර්මයේ මහා සත්‍ය බලය සිහිපත් කරලා සත්‍යක්‍රියාවක් කළා. මට අත්තට තිබ්බට තාම පියාඹන්න බෑ. මගේ සිම් කකුල් වලින් ඇවිදින්න හැටියක් නෑ. මට දෙමව්පියන් හිටියත් ඔවුන් බයේ පැනලා ගියා. මේක සත්‍යයක්. මේ සත්‍යයේ අනුභවයෙන් මේ කිනිදල් නිවේවා. මටත් අනෙක් සත්තුන්ටත් හිංසාවක් නොවේවා. හිංසාවක් නොවේවා. වටකුරුළු පැටියා සම්බුදුවරුන්ගේ මෛත්‍රී ගුණ මුල් කරගත් මහා කරුණාවත් පින් බලයත් සිහි කරලා තමා තුළ තිබෙන සත්‍යයනු සත්‍යක්‍රියා කළාම බුරුබුරා නැගෙන ගිනිදැල් එකවරම නිවී ගියා. ඒ ප්‍රදේශයේ මේ සම්බුදු කල්පේ පුරාවටම ලැබුගිනි නොඇවිලෙන කල්පස්ථායි ප්‍රාතිහාර්යයක් පිහිටියා. මේ ජාතක කතාව අවසානයේ භාග්‍යවතුන් වහන්සේ නොඑක ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කළා.
එය අසා සමහර භික්ෂුන් වහන්සේලා සෝවාන් වුණා. සකුද්දාගාමී හෝ අනාගාමී හෝ අරහත් ඵලයට පත් වුණා. එදා වටකුරුළු ජෝඩුව වුණේ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කල දෙමාපියන් වූ සුද්ධෝදන රජු මහාමායා දේවියන්. පුංචි වටකුරුළු පැටියා වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේ. සන්තිපක්ඛා අපතනා සන්තිපාදා අවංචනා මාතා පිතාච නික්ඛන්තා ජාත වේද පටික්ඛමාති පිහාටු තිබුණද පියඹන්නට බෑ දෙපා තිබුණමුත් ඇවිදින්නට බෑ මගේ මව්පියෝ පියාභාගියෝ තත්ත්වය කිමය ගින්න නවතිනු පුංචි අපට බෝසත් කතා. හැම දිනාටම තිරුවන් සරණයි. නම බුද්ධය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි, ඔබ දැන් නරඹපු රූපරාම පෙරින් දැක්ුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වට්ටක ජාතක ඇතුළත් වෙච්ච කතා මාලාව. බුදුරජාණන් වහන්සේ මේ වට්ටක ජාතකය දේශනා කළේ උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග එක්තරා වනාන්තරයක වැඩ සිටිද්දී ලැබුගින්නක් හටගත්තා. ඒ ලැබුගින්න වෙලේ යම් භික්ෂුන් වහන්සේලා වගේක් ධර්මය අවබෝධ කරපු නැති මේ ලැබුගින්න ඉදිරියේ කම්පාවටපත් වුණා. ජීවිත ආසාවෙන් නොඑක ආකාරයේ උපක්‍රම කළා මරණයෙන් බේරෙන්න. ඒ වෙලාවේ නුවණැති භික්ෂුන් වහන්සේලක අපි බය වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නිසා. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත මේ ගින්නේ ඉස්සරහා බේරගනී කියලා මේ භික්ෂුන් වහන්සේලා කතා වුණා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු භවයේ ආශ්චර්ය පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ප්‍රදේශයට ගින්න ආවේ නැහැ. උන්වහන්සේ වටා රවුමක් ආකාරයට ගිනි දැල් ලැබිලා නැවතුණා. බුදුරජාණන් වහන්සේ ගිනි රස්නින්වත් හානියක් සිද්ධ වුණේ නැහැ. ආන්ගේ කාරණාව ඉදිරියේ භික්ෂුන් වහන්සේලා පුදුමුණා භාග්‍යතුන් වහන්සේ මෙතනම අසිරිමත්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේලා මහණෙනි තථාගතයන් වහන්සේගේ සම්බුදු බව අසිරිමත්. නමුත් මේ ස්ථානයට ගිනියවලුන් නැති උනේ තථාගතයන් වහන්සේ පෙර ජීවිතයක වටුකුරුල්ලෙක් වෙලා ඉද්දින් කුරුළු පැටියෙක් වෙලා ඉද්දින් කරපු සත්‍යක්‍රියාවේ බලය නිසායි කල්පයක් පුරාවට මේ ස්ථානයට ගින්නෙන් හානියක් නොවන්නේ කියලා වදාලා. ආන්ගේ සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දරුවනි ඔබ නරඹපු මේ අතීත පුත දේශනා කළා. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ වටු කුරුළු පැටියෙක් කියලා ඉද්දින් ඒ කුරුළු කූඩුව වටේටම ගිනි ගත්තට පස්සේ වටු කුරුල්ලටයි කුරුළු අම්මටයි තාත්තටයි මේ පැටියව බේරගන්න බැරි වුණා. ගිනි සැර නිසා. අකමැත්තෙන් වුණත් පැටියව දාලා ජීවිතේ බේරා ගන්න ඉගිල්ල ගියා. මේ පුංචි වටුකුරුළු පැටියට ඒ වෙලාවේ සිහිපත් උනේ සසරේ පුරන ලද පාරමිතා ධර්මයන් අනුව සසරේ රැස් කරපු පින අනුව මේ පුංචි කුරුළු පැටියට මතක් වුණා බුදුරජාණන් වහන්සේ. අතීත බුදුරජාණන් වහන්සේලාගේ ගුණ මේ වටුකුරුළු පැටියා සිහිපත් කළා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ මෙත් ගුණය ගැන මෛත්‍රී ගුණය ගැන සිහි කරලා මේ පුංචි කුරුල්ලා සත්‍යක්‍රියාවක් කළා. මොකද්ද කරපු සත්‍යක්‍රියාව? මගේ අම්මයි තාත්තයි මාව දාලා ගියා කියපු එක සත්‍යයක්. ඒ වගේම මගේ අත්තටු තාම පුංචි මට ඇවිදගෙන යන්නත් බෑ ඒක සත්‍යයක්. ඒ සත්‍ය අනුභවයෙන් මේ ගින්න නිවේවා කියලා සත්‍යක්‍රියාවක් කළා. ඒ සත්‍යක්‍රියාවේ අනුසස
කල්පයක් පුරාවටම ඒ ස්ථානයට ගින්නෙන් හානියක් වෙන්නේ නැති වෙන්න ආරක්ෂා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත් දරුවනේ මේ කාරණාවෙන් මේ අපි නරඹපු ජාතක කතාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් පුංචි කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි සත්‍යක්‍රියාවක යම් බලයක් තියෙනවා. මොකක්ද සත්‍යක්‍රියාව මේ පුංචි වටකුරුල්ල කරේ මගේ අම්මා තාත්තා දාලගේ එක සත්‍යයක්. මගේ අත්තටු තාම හයිය නැහැ. මගේ පාද තාම හයිය නැහැ. මට මෙතනින් පලා යන්න බෑ ඒක සත්‍යයක්. ඒ සත්‍යයෙන් ගින්න නිවේවා කියලා මේ කුරුල්ල අදිෂ්ඨාන කළා. එහෙමනම් මේ පුංචි දෙයට බෝසතාණන් වහන්සේගේ පින්බලයත් එක්ක උපකාර වුණා. එහෙමනම් යම් කෙනෙක් දරුවනේ ගුණයක් දිනු කරලා අපි කියමු පුංචි දරුවෙක් ඉන්නවා කියලා සීලය ආරක්ෂා කරන. එහෙම නැත්නම් වැඩිහිටි කෙනෙක් ඉන්නවා සිල්පද ආරක්ෂා කරන. කේන්ති ඉදිරියේ කේන්ති ගන්න නැතුව ඉවසීමෙන් ඉන්න කෙනෙක් ඉන්නවා කියමු. ආන් ඒ කෙනාට පුළුවන් තමන්ගේ ජීවිතයේ ගුණය සිහි කරන්න. තමන්ගේ ජීවිතේ යම් බයක් ඇති ගැනීමක් ඇති වුණාට පස්සේ යාට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. මම මෙච්චර කාලයක් තිස්සේ සතුන් මැරීමෙන් වැළකීලා හිටියා. සොරකම් කරන එකෙන් වැළකීලා හිටියා. වැරදි කාම සේවනයෙන් බොරුවෙන් මත්පැන් මද්ද්‍රව්‍යයෙන් භාව්‍යතාවෙන් වැළකීලා හිටියා. මේක සත්‍යයක්. මේ සත්‍ය අනුභවයෙන් මට යහපතක් වේවා කියලා තමන්ගේ ගුණයේ ඉදිරියේ කෙනාට මේක සත්‍යයක් කියලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. එතකොට දරුවනේ ගුණයක් තමන්ගේ ජීවිතයේ ඇත්තටම පුරුදු කරලා ඒ ගුණය ඉස්මතු කරලා සත්‍යක්‍රියාවක් කළොත් ඒකෙන් තමන්ගේ ජීවිතයට ආරක්ෂාවක් සැලසෙනවා. ඒ වගේම දරුවනේ අපි මතක තියාගන්න ඕනේ අපේ හිතට බයක් ඇති ගැනීමක් ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා සිහි කරන්න කාරණාව. ඒ මොකක්ද? දැන් අපිට ගොඩාක් වෙලාවට පුංචි දරුවෝ පොඩි දෙයකටත් බය වෙනවා. හදිස්සියේ තමන්ගේ ගෙදර විදුලි ලාම්පු ඇන හිටියොත් එහෙම ඔන්න එකපාරටම බය වෙනවා රාත්‍රී කාලේ. සමහර දරුවෝ හීනෙන් බය වෙනවා. බය වුණාට පස්සේ ඒකට මොකද්ද ගන්න පියවර කියලා සමහරට දෙමව්පියෝ දන්නෙත් නෑ, පුංචි දරුවෝ දන්නෙත් නෑ. හැබැයි හැම කෙනාම මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න දරුවනේ සිතට බයක් ඇති ගැනීමක් යම් මොහොතක ඇති වුණොත් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේව සිහි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරද්දී ඒ බය ඇති ගැනීම දුරු වෙලා යනවා. දරුවනේ අපිට බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරගන්න බැරි වුණොත් උන්වහන්සේ කිව්වා එහෙම නැත්නම් ධර්මයේ ගුණ සිහි කරන්න. ධර්මයේ ගුණ සිහි කළොත් බය ඇති ගැනීම දුරු වෙලා යනවා. අපිට බුදු ගුණ දහම් ගුණ සිහි කරගන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සංඝ ගුණ ගැන සිහි කරන්න කිව්වා. එහෙමනම් දරුවනේ මෙන්න මේ තුනුරුවන් ගුණ යම් කෙනෙක් සිහි කළොත් බුදුරජාණන් වහන්සේ වදාලා හිතට බයක් ඇති ගැනීමක් ආවොත් ඒ ඇති ගැනීම බය බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ඉදිරියේ පලා යනවා කියලා. එහෙමනම් දරුවනේ අපි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියපු කරුණු කාරණා අපේ ජීවිතයට එදිනෙදා පුරුදු කරගත්තොත් අපේ ජීවිතේ සැපදායක විදිහට ගත කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ ජාතක කතා නරඹන පින්වත් දරුවන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න. උන්වහන්සේ බෝසත් අවදියේ මෙච්චර ගුණධර්ම දියුණු කරා නම් මෙච්චර තමන්ගේ තිබ්බ ගුණයට හානියක් කරගන්න නැතුව ඉවසීමේ යුක්තව වැඩ හිටියානම් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ කොයි වගේ ගුණයකින් වැඩ ඉන්නේ නැද්ද? ආන්ගේ බුදුරජාණන් වහන්සේ තමයි දරුවනේ අපි ඔබ හැම කෙනෙක්ම සරණ ගියේ. ඉතින් ඒක නිසා මේ පින්වත් දරුවෝ හැමදෙනාම මතක තියාගන්න අපේ ජීවිතයේ රැකවරණය පිණිස තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ලබාගෙන සිටියොත් පමණයි. ඒ නිසා මේ පින්වත් දරුවන් හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් විදිහට උතුම් දහමේ හැසිරීලා උතුම් නුවණ දියුණු කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙම පිළිසරණ ලබන්න හැම කෙනෙකුටම වාසනාව ලැබේවා කියලා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. හරි නේද පුතේ හැමෝම ජාතක කතාව බැලුවා ඇහුවා
පොඩි හාමුදුරන් වහන්සේ ඒක විස්තර කරලා දුන්න පුතාලට තේරෙන භාෂාවෙන්. එතකොට ඔන්න අපි වෙසක් පෝය නිමිති කරගෙන පුංචි කටයුත්තක් කරා එතකොට නේද? ඒකේ මොකද්ද පුතේ හැමතිස්සෙම කිව්වේ අපිට සත්‍ය අපේ ඇත්ත අපි සිදු කරන සත්‍ය සිදුවීම නිසා අපිට නොයෙකුත් බාධක ජය ගන්න පුළුවන් කියන එක තමයි අපිට කියලා දුන්නේ නේද? එහෙනම් අපි පුරුදු වෙන්න ඕනේ පොඩි කාලේ ඉඳලා අපි පන්සිල් සමාදන් වෙනවා නේද? ඒ පන්සිල් සමාදන් වෙන පන්සිල් පද පහෙන් හැම තිස්සෙම ඒ ටික ආරක්ෂා කරගන්න. එතකොට අපිට බොහෝ විට සුභවාදී සිදුවීම් තමයි අත්දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි අදට අපේ පින්කමේ වැඩ කටයුතු ඉවර කරමු පුතේ. පුතාලට මම පුංචි වැඩක් දෙන්නම් මේකෙන්. ලොකු එකක් නෙමෙයි. හැමෝම හොඳයි අද. හරිම සතුටුයි. මම පුංචි දැනුම් දීමෙන් කියපු විදිහටම සියලු දෙනා දෙමව්පියන්ට ගොඩක් ස්තුතියි දරුවන්ව සූදානම් කරාට. එහෙනම් දෙන පුංචි වැඩේ තමයි දැන් පුංචි ජාතක කතාවක්නේ අපි බැලුවේ නේද? වට්ටක ජාතකය. එතකොට පුතාලා මේ වට්ටක ජාතකයෙන් යමක් ඉගෙන ගන්න ඇති. ඒකේ මොනවා හරි සිද්ධියක් ඔළුවට යන්නේ ඇති. නේද? අන්නේ පුංචි සිද්ධියක් චිත්‍රයක් අඳින්න. බුද්ධ ධර්මයේ පොතේ අද දිනේ දාලා වෙසක් පෙර පෝය වැඩසටහන කියලා ලියලා ලස්සන චිත්‍රයක් අඳින්න. කම්මැලි වගේ නම් නිකන් ඉන්න. මම මුකුත් බල කරන්නේ නැහැ. පුතාලට මම කිව්වේ නිකන් ඒක එතකොට මතකෙටත් එනවා ආයි පොත පෙළගුවොත් අපි මේ දවසේ මෙහෙම වැඩක් කරානේ කියලා. ඒ නිසායි එහෙනම් පුතේ අපි මීටින් එකේ වෙලාවත් ඉවර වෙන්න යන්නේ. අපි අද දවසට නවත්තමු. එහෙනම් හැමෝටම ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තෙරුවන් සරණයි පුතේ හැමෝටම. තෙරුවන් සරණයි ටීචර්. තෙරුවන් සරණයි ටීචර්. ආයුබෝවන්. ආයුබෝවන්. Yes, teacher.